සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින බුදු ගුණානන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ඥානා වික්‍රමාරච්චි මෑණියන් විසින්. ඉතින් ඒ වගේ මේ හිතවතුන් එකතු කරගෙන අද මේ බුදු ගුණානන්තයි මේ සද්ධර්ම දේශනා මාලාවේ අද දිනේ ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ පින්නතුන්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පින්නතුන් වශයෙන් ධර්මීය ආධාරණාය වශයෙන් අපි ඒ තථාගතයන් වහන්සේගේ ගුණ ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ තමයි මේ භාග්‍යතුන් වහන්සේ ගැන හඳුන්වලා දෙන්නේ. එතකොට වෙන කෙනෙක්ට ඒ තථාගතයන් වහන්සේ ගැන ඒ විදිහට පරිපූර්ණයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒතර බුදු කෙනෙක්ට විතරයි ඒ බුදුරජාන් වහන්සේලාගේ ස්වභාවය කියන්න පුළුවන්. එතකොට දැන් කෙනෙක් අපෙන් ඇහුවොත් එහෙම දැන් ඕගොල්ලෝ මේ ධර්මය අහනවා. එතකොට ධර්මයේ ඉගෙන ගන්නවා මොකටද මේ ධර්මයේ ඉගෙන ගන්නේ? එතකොට අපි මොකද්ද දෙන පිළිතුර? දැන් අපි මේ ශ්‍රද්ධා ටීවී එකෙන් ධර්මය අහනවා. එතකොට විහාරයට ගිහිල්ලා බණ අහනවා. ඉතින් ඒ කාලෙත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න දැන් අපි අහලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ කාලේ මිනිස්සු සවස් කාලෙට මේ ආරාමෙට යනවා. ආරාමෙට කියලා ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට ඇයි මිනිස්සු ධර්මය අහන්නේ මේ විදියට? ඒ ධර්මයේ අවබෝධ කරගන්න. කියන්නේ ජීවිත අවබෝධයේ පිණිස තමයි මේ ධර්මය අහන්නේ. ඒතර එකක් තමයි මේ ධර්මය අහද්දි තේරෙනවා මේ ධර්මයේ නිර්මලයි, පිරිසිදුයි. එතකොට අවුල් දේවල් නැහැ. පිරිසිදු දේවල්. එතකොට කෙනෙක් ධර්මය අහද්දී ඒ ධර්මයට හිත පහදිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ තථාගත ධර්මය සම්පූර්ණ සත්‍ය සත්‍ය කියලා අපිට කියන්න පුළුවන්. ඒතර භාග්‍යතුන් වහන්සේට අපි කියනවානේ සත්‍ය නාම. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සත්‍ය දේශනා කළා. එතකොට මේ සත්‍යයට මිනිස්සු කැමති වෙනවා, දෙවිවරු කැමති වෙනවා. හේතුව ඒ සත්‍යය තුළ රසයක් තියෙනවා. ඒ රසයේ තේරුම් ගත්ත කෙනා තමයි ධර්මය අහන්න කැමති වෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ පින්තුන සමහරට මතක ඇති. දැන් ගෝතමී දේවිය පැවිදි ඉල්ලුවානේ භාග්‍යතුන් වහන්සේගෙන්. ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ. පළවෙනි වතාවත්, දෙවෙනි වතාවත්, තුන්වෙනි වතාවත් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ නිග්‍රෝධාරාමේ ශාක්‍යයන්ගේ ජනපදේ. ඉතින්
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ජනපදයෙන් ඊළඟ දවසේ වැඩියා ලිච්ඡවි ඒ රාජ්‍යයට. ඉතින් ඒ කූටාගාර ශාලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. එතකොට අර ගෞතමී දේවිය ඇතුළු ශාක්‍ය මේ කුමාරිකාව පැවිදි වුණානේ. ඒතොර ඒගොල්ලොම තමයි පැවිදුනේ. පැවිදිලා ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබුණේ ඉතින් අඬලා ඒ ගෞතමී දේවිය එතනින් නික්මිලා භාග්‍යවතුන් වහන්සේ වැඩි විශාලා මහනුවරට ඒ කුමාරිකාවත් එක්ක ගමන් කළා. ඉතින් ඒ ගිහිල්ලා තාරාමේ එළියේ ඉඳගෙන අඬමින් හිටියා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දැක්කා. දැකලා ඉතින් අහනවා ඇයි මේ ගෞතමිය අඬන්නේ? ඒතර මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ නෑදෑ වෙනවනේ. ඉතින් කිව්වා මේමයි භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා මේ ගෞතම සාසනය පැවිදි වෙන්න. භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ මේ ගෞතමී දේවියට මේ පැවිද්ද දෙන්න කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නේද? 3 වතාවක් ප්‍රතික්ෂේප කරලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බැලුවා මේක මං වෙන විදියකට අහන්න ඕනේ. ඉතින් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කාන්තාවක් පැවිදුනොත් සෝතාපන්න වෙන්න පුළුවන්ද? සකදාගාමි අනාගාමි අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්ද කියලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාලා පුළුවන් කියලා. ඒතර එතනින් අපිට තේරෙන්නේ දැන් පැවිදි වෙන්නේ ධර්ම අවබෝධයේ පිණිස. ඒතර කෙනෙක් ශාසනයට පැමිණිලා සෝතාපන්න වෙන්න තමයි යා මහන්සි ගන්න. ඒතර ධර්මයේ තියෙන ඒ සඳහා. ඒතර අපි ධර්මයේ අහන්න ඕනේ ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න. ඒකට අවබෝධ කරගන්න නම් එහෙනම් එයාට මොකක් තියෙන්න ඕනේද? ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම තියෙන්න ඕනේ. ඒ පැහැදීම නැත්නම් එයාට ධර්ම අවබෝධයක් කරා යන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපි භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න නම් ධර්මය අහන්න ඕනේ. ඉතින් අහපු ධර්මයේ නුවණින් විමසද්දී ඒ ධර්මයේ වැටෙන්න ගන්න. අර්ථ වැටෙනවා. එතකොට ඊට පස්සේ ඒ අර්ථ තේරුම් යනවා. ඉතින් අර්ථ තේරුම් ගිය කෙනාට තමයි ඊගාවට අවබෝධය ඇති වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඉතින් අර ඒ කාලේ හිටියා මේ සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගී. ඒතර මෙයා ගොඩාක් දිලිඳුයි මෙයාගේ ඇඟේ කුෂ්ඨ තිබුණා. ඒතර ශරීරයේ කුෂ්ඨයක් ඇදලා තිබ්බා. ඉතින් මිනිස්සු ගණන් ගත්තේ නැහැ. ඉතින් එදා වේල මෙයාට කන්න තිබුණේ නැහැ. ඉතින් මෙයා ඔය කොහේ හරි ගිහිල්ලා පාරායනක තියෙන දෙයක් තමයි ලැබෙන දෙයක් කාලා හිටියේ. ඉතින් මෙයා ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ධර්මයේ දේශනා කරමින් හිටියා. ඉතින් මෙයා දවසක් ඉතින් යනකොට දැක විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. රැස් වෙලා ඉන්නවා. ඉතින් බැලුවා මොකද කියලා. ඉතින් බලනකොට මෙයා දැක්ක භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් මෙයා කල්පනා කරා මෙතන කෑම බෙදෙන තැනක් නෙවෙයි. මේ ශ්‍රමණ ගෞතමියෝ අනිත් අයට ධර්මයේ කියනවා. ඉතින් මෙයා කල්පනා කරනවා කමන්නේ මම දැන් මේ ආපු එකේ මේක තියෙනවා ඔහු පැත්තකින් වාඩි වුණා. මමත් බණ අහනවා මමත් ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අදහසින් තමයි වාඩි වුනේ. ඒතකොට එයාගේ අදහස මොකද්ද? දැන් එයා කන්න ආවේ කෑම තිබුණේ නැහැ. හැබැයි කෑම තිබුණේ නැහැ. ඒතකොට එයා දැක්ක භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන. ඉතින් එයාට හිතුණා මොකද්ද? ධර්මය අහන්න ඕනි කියලා. ඉතින් දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තියෙනවනේ යම් කෙනෙක්ට මේ කුසලයක් කරන්න, පිනක් කරන්න හිතක් ඉපැද්දුවත් ඒක එයාට බොහෝ යහපත පිණිස පවතිනවා. දැන් ලෝකේ බලන්න ගොඩාක් අය පිනක් කරන්න, කුසලයක් කරන්න හිත නැමෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ගොඩාක් අය පවුනි කරන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ මහා පොළොවේ පස්තරම් මිනිස්සු මිනිසයන් අතර මරුණට පස්සේ කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. ඒ ඇයි? මනුෂ්‍ය ජීවිතේ ලැබුණට ඒගොල්ලෝ යහපතේ ඇසිරෙන්නේ නැහැ. කුසල් කරන්නේ නැහැ. පින් කරන්නේ නැහැ.
ඉතින් හැබැයි යම් කෙනෙක්ට ඒ කුසලයක් පිනක් කරන්න හිත නැමෙනව නම් ඒකත් යහපතක් සැලසෙන දෙයක්. ඒතර ඒක බොහෝ යහපත පිණිස එයාට පවතිනවා. ඉතින් දැන් මෙයා මෙතන වාඩි උනේ බණ අහන්න ඕනේ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැන් මේ රැස් වෙලා ඉන්න දිහා බලනවනේ. දැන් බුදවරු සාමාන්‍ය ධර්මයේ දේශනා කරනකොට ඒ ඔක්කොම ඉන්න අයව ස්කෑන් වෙනවා නේ. ඇතුලේ තියෙන ඒගොල්ලන්ගේ ಗುಣධර්ම වලට අනුව තමයි ධර්මයේ කියන්නේ. ඒකට කියන්නේ විශේෂ නමක් කියනවා. සාමුක්ඛංශික දේශනේ. එතකොට ඒ අය ධර්මය අහගෙන ඉඳී ඒගොල්ලන්ගේ තියෙන කුසල් දියුණු වෙලා යනවා. වැඩි වෙලා යනවා. එතකොට ඒ විදිහට ධර්මය කියන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට. එතකොට හිතේ සම්පූර්ණ මේ ස්වභාවය තථාගතයන් වහන්සේට පේනවා. ඉතින් ওই විදිහට දැන් මෙයා වාඩි වෙලා දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්ක මෙයාව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ එතන ඉන්න හැමෝම ධර්ම අවබෝධ කරනවා කියලාද නැත්නම් ඒ අර කුෂ්ඨ රෝගියා විතරද ධර්මය අවබෝධ කරන්නේ? එයා ධර්මය අවබෝධ කරනවා කියලා තමයි දැක්කේ. රාත්‍රි ගොඩාක් පිරිසක් හිටියානේ. හැබැයි එයා දැන් සාමාන්‍ය මිනිස්සු අතර පිළිගන්නේ නැහැ. කන්න වේල එදා වේල නැහැ. ඉතින් එහෙම හිටපු කෙනා දැන් හැබැයි මෙයාට කුසලයක් තිබුණා අභ්‍යන්තරේ. ඉන්ද්‍රිය තිබුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිවෙලක් තියෙනවානේ. ඒකට අපි කියන්නේ පිළිවෙල කතාව. බුදුවරු ධර්මයේ දේශනා කරද්දී මුලින්ම කියලා දෙන්නේ මොකක් ගැනද? දානේ. දානෙන් තමයි පටන් ගන්න. දානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියන්නේ දාන කතා. දන් දීම ගැන. දැන් කෙනෙක් මනුස්ස ලෝකේ බලන්න දැන් අපි දැන් සිංහල මිනිසයන් අතර බෞද්ධ අය ඉන්නවනේ නේ. එතකොට බොහෝ අය දානෙ දෙන්න කැමති. නේද? ගම්වල බැලුවම පන්සලට එතකොට මේ දානයක් තියෙනවා. සමහරට මාසෙකට. එතකොට ඒක සමහරක් විට අතීතයේ ඉඳන් තමයි මේ දානි දුන්නේ. එතකොට දානි කියන එක මිනිස්සු තුළ තියෙන එකක්. ඒක හැබැයි ධර්මය අහලා නෙවෙයි සමහරක් විට. ඒ පරපුරෙන් ආපු නිසා ඒගොල්ලෝ මේ ජීවිතෙත් අර අම්මා තාත්තා දන් දුන්න නිසා මේ ඒ වගේම ඥාතීන් ඒගොල්ලන්ගේ පෙර හිටපු ආච්චි සීයා දන් දුන්න නිසා දානෙ දෙනවා. එතකොට දානය කියන එක භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්. දානේ ආනිසංස දැකපු කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දානය ගැන දේශනා කරනවා. දාන කතා. ඒ දානී ආනිසංස දානේ විපාක ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මුලින්ම දාන කතාව කළා භාග්‍යවතුන් වහන්සේ. ඊට පස්සේ සීල කතා. දැන් දන් දෙන කෙනා දැන් දන් දෙන නම් කට්ටිය එකතු කරගෙන හරි අපිට දානයක් දෙන්න පුළුවන් නේ. එතකොට එයා සමහරට දුස්සීල වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාළනේ සීලය අර දානීට වඩා උසස්. එතකොට සීලය රකින්නව නම් කෙනෙක් සමාදන් වෙලා ඉන්නවනම් ඒක අර දානීට වඩා විපාක වැඩි. එතකොට භාග්‍යවතුන් වහන්සේ සීලය ගැන දේශනා කළා. මේ සීලය දැන් කෙනේ සාමාන්‍ය මිනිසයා ඒ කියන්නේ ගිහි ගෙදර වාසය කරන කෙනාගේ සීලය මොකද්ද? පංච සීලය. පංච සීලේ සමාදන් වෙලා රකින්න. ඒ වගේ උපෝසත දවසට උපෝසත සීලය. ඒතකොට ඒක තමයි යාගේ සීලය වෙන්නේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ මේ සත්තු මැරීමෙන් වැළකීම ගැන, සොරකමින් වැළකීම ගැන, වැරදි කාම සේවනයේ බොරුවෙන් මත්පැනින් වැළකීම ගැන දේශනා කරනවා. ඒකේ වැළකීමේ ආනිසංස පෙන්වලා දෙනවා. දැන් අර තියෙන ආටානටි සූත්‍රය නේද? ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ඒ වෙසමුණි දිව්‍ය රාජයා කියනවා මේ යක්ෂයෝ කොටසක් ඉන්නවා කියනවා අපැහැදිලා. ඒ වගේම කොටසක් ඉන්නවා කියනවා පැහැදිලා. ඉතින් හැබැයි ගොඩාක් ඉන්නේ කවුද? අපැහැදිච්ච අය. ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේ ඊට හේතුව තමයි ඒගොල්ලෝ සත්තු මරණ අය කියනවා. සොරකම් කරන, වැරදි කාම සේවනයේ දෙන, බොරුව මත්පැන් පානය කරන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකෙන් වැළකෙන්න ධර්මයේ දේශනා කරාම ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. ඉතින් ඒ නිසා කියන මේ ඒ අය මේකට කැමති නැත්තේ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියන ධර්මයේ තියෙන්නේ ඒ සත්තු මැරීම, සොරකම, වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සීල කතාව දේශනා කළා. ඊට පස්සේ පළවෙනි එක දාන කතා, සීල කතා, සග්ග කතා. සග්ග කියන්නේ සුගතිය ඉපදීම ගැන. ස්වර්ගී දැන් අපි මනුස්ස ලෝකයේ සැප සම්පත් අපිට පේන්න තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ පින් කරපෑ කොහෙද උපදින්නේ? සුගති ලෝකවල. එතකොට මනුස්ස ලෝකයේත් සුගති ලෝක. ඊට පස්සේ ඉහළට තියෙන දිව්‍ය ලෝක. දෙවියන් කියන්නේ අපිට වඩා ගොඩක් සැපයෙන් ඉන්න අය. ඒගොල්ලෝ අපේ වගේ මේ ගොරෝසු ශරීර නෙමෙයි. සියුම් ශරීර. මේ සැප බහුලව වාසය කරන අය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සුගති ඉපදීම ගැන දේශනා කරනවා. බලන්න දැන් මුලින්ම දානය ගැන දානයට වඩා උසස් සීලය. සීලය ගැන ඒක සීල් රකින්න කෙනා කොයිද උපදින්නේ? සුගතියේ උපදිනවා. සග්ග කතා. කාමානං ආදීනව. කාමයේ තියෙන ආදීනව. කාමයේ නිසා ඇතිවන පීඩාව. ඒතකොට කාමයන් කියන්නේ නිත්‍ය දේවල් නෙවෙයි. ඉතින් ඒ වලට මිනිස්සු මොකද වෙන්නේ? සත්වයාට ඒක පීඩාව ඇති කරලා දෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකේ තියෙන පීඩාව දේශනා කළා. ඊට පස්සේ මේ කෙලෙස් වලින් මේ සිත පිරිහිලා යන විදිය. ඒතර කෙලෙස් තිබ්බමනේ අපි පීඩාවටපත් වෙන්නේ. දැන් මනුස්ස ලෝකේ අපි මේ ඉන්නවා. නේ දැන් අපි සමහරක් විට සමාජ ප්‍රශ්න දැන් මේ කාලේ බලන්නේ නේද? ගොඩාක් මිනිසුන්ට ප්‍රශ්න. ඉතින් ඒවයේ මොකද ඒ ප්‍රශ්න ඇවිල්ලා මිනිසුන්ගේ සිත කැළඹෙනවා. ඒක හිතන්න ඕන දේද නැති දේද කියලා මිනිස්සුන්ට වටහා ගන්න තේරෙන්නේ නැහැ. ඒක තථාගත ධර්මයේ තියෙනවා මේ කෙලෙසන දේවල් සිත කිලෙසන සිත අපිරිසිදු වෙන දේවල් දේශනා කරනවා. එතකොට ඒ සිතේ අපිරිසිදු බව ඇති කරන දේවල් ඒවා දුරු කරගන්න විදිය දේශනා කරනවා. ඒතර කෙලෙස් වලින් මොකද වෙන්නේ? සිත අපිරිසිදු කරනවා. දැන් අපි බලන්නේ දැන් ගෙදර වාසය කරන මේ පින්තුන් සමහරට අකුසල් එනවා. මේ තරහා යනවා. එතකොට ඒ වගේම මේ සමාජ ප්‍රශ්න නේද? ගේ දොර ප්‍රශ්න ඇවිල්ලා මොකද ඒවා හිතුවා වැඩියෙන් හිතුවා මොකද වෙන්නේ? මානසික ප්‍රශ්න ඊට පස්සේ. ඊට පස්සේ එක තැන ඉන්න බෑ ගිනි ගන්නවා. නිින්ද යන්නේ නැහැ. එතකොට හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒවා දුරු කරගන්න විදිය දේශනා කරනවා. ඒ වගේම මේ නික්කම්මේ ආනිසංස. එතකොට මේ කියන්නේ මේ කෙලෙස් අතහැරලා ඒ කෙලෙස් වලින් නිදහස් වෙන ක්‍රමය. ඒ කියන්නේ පැවිද්දේ තියෙන ආනිසංස දේශනා කරනවා. ඒවා අතහැරීමෙන් ලැබෙන සැපය. දැන් කෙනෙක් ඒවා පරිභෝජනේ දැන් කාමයන් නිසාමනේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ නේද? දැන් මිනිස්සු ගත්තා දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන කාලෙත් තිබුණානේ මේ දුර්භීක්ෂ තිබුණා. ධර්මය අපිට හම්බ වෙනවනේ. නේද? සමහරක් කාලවල දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන කාලවල දුර්භීක්ෂ ඇති වුණා. ඒතකොට හැබැයි රහතන් වහන්සේලා හිටියා නේද ලැබෙන දෙයක් වළඳලා. හැබැයි කම්පා වුණේ නැහැ. නේද? ලෝකේ ලෝක දහම මේ අටලෝ දහමට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙනවා. මේක ලෝකයේ හැමෝටම ශ්‍රාවකයන්ටත් ඒ වගේම ශ්‍රාවක නොවන අයටත් මුහුණ දෙන්න වෙන පොදු ප්‍රශ්න. ඉතින් ඒ වගේදී මේ පැවිදි උතුමන් ඒවට මුහුණ දෙන්නේ කම්පා නැති සිතින්. දැන් අපි කියන්නේ තාදී කියලා භාග්‍යවතුන් වහන්සේටත් අපි කියනවා තාදී ගුණයෙන් යුක්තයි. ඉතින් රහතන් වහන්සේලාත් තාදී කම්පා වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට ධර්මයේ දේශනා කරාම මොකද උනේ? ආර්යයාගේ සිත පිරිසිදු වුණා. එයාට තේරුණා ඒ කියපු දේවල්. වැටුණා. දැන් අපි හිතමු අපිත් එක්ක කෙනෙක් කතා කරන්න ඇවිල්ලා එයා අපිට තේරෙන්නේ නැති දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? අපි ආන්නේ නැහැ නේ. අපි හිතන මේක හරි කරදරයක් තමයි මට ඕනේ කියලා. තේරෙන්නේ නැති දෙයක් කතා කරොත් හැබැයි තමන් කැමති දෙයක් කතා කරොත් තමන් ඒකට ආසනම් ඒක මොකද වෙන්නේ? එයා තව තවත් අහන්න කැමති. ඒතර ඒ වගේ තමයි කෙනෙක් පින්තුනි ධර්මයේ තුල දැන් කෙනෙක් හොඳ කෙනෙක් ඇසුරු කරොත් මොකද වෙන්නේ? හොඳ අය බවට පත් වෙනවා. නරක කෙනෙක් ඇසුරු කරොත් නරක අය බවට පත් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න තියෙන්නේ ඇසුරු කළාද නැත්නම් ධර්මයෙන්ද?
ධර්මය. ඉතින් ඇසුරු කළා නම් නරකය ඇසුරු කරාම Taman නරක වෙනවනේ. එතකොට ඇසුරු කරලා නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ ධර්මයෙන් ඉස්සලා තේරුම් ගන්න ඕනේ. අපි මේ අයව ඇසුරු කරොත් අපේ ಗುಣ පිරිහෙනවා. බැරි වෙලාවත් ඇසුරු කරන්න ලැබුණොත් Tamanට තේරෙනවා. දැන් මගේ තිබිච්ච මේ ගුණ ධර්මත් නැහැ. මට මේ හිත එකඟ බවක් තිබුණා ඒකත් නැහැ. සීලයක් තිබුණා ඒකත් නැහැ කියලා මේ අය ඇසුරු කරන්න කියලා. ඉතින් ඒක ධර්මයේ තියෙනව නේද? Tamanට වඩා අඩුවෙන් ಗುಣ තියෙන කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් තරයත් පිරිහෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ධර්මයේ මේ දේශනා කරාම ආර්යගේ සිත පිරිසිදුණා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරට ඇවිල්ලා ළඟට ආපු නිසානේ මෙයාට මේ විදිහට ලැබුණේ නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ යාගේ සිත දැකලා සාමුක්කාංශික දේශනේ කළා. ඒ කියන්නේ දුක්ඛං දුක්ඛ සමුප්පඤ්ඤ දුක්ඛං දුක්ඛ සමුප්පන්න. ඒ දුක ගැන දේශනා කළා. ඒ වගේම දුකේ හට ගැනීම. ඒතර බලන්න දැන් අර ඒ කෙනාගේ ජීවිතේ දැන් එයා ගොඩාක් දුකින් හිටපු කෙනෙක්. එදා වේලා කන්න නැති දුක Taman තුලින් අත්විඳපු කෙනෙක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකම දේශනා කළා යාට දුක. ඒ වගේම දුක හටගන්නේ කොහොමද කියලා දේශනා කළා. ඒතර දුක හටගන්නේ මොකෙන්ද? දුක හටගන්නේ තණ්හාවෙන්. ඒතර දුක නැති වෙන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. ඒ නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී මොකද උනේ? එයාගේ අර සම්පූර්ණ සිත පිරිසිදු වෙලා ආර්ය සත්‍ය අවබෝධ වුණා. සෝතාපන්න ඵලයටපත් වුණා. ඉතින් මේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වදාලා අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝ සේයතාපි භෝගෝතම. ඉතින් ওই විදිහට තියෙන අර සූත්‍රවලනේ. ඉතින් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඉතින් ඒක හරියට කොයි වගේද? වහලා තියෙන දෙයක් ඇරලා පෙන්නුවා වගේ. අඳුරේ ඉන්න කෙනෙක්ට ආලෝකය දැල්වලා පාර ඒ කියන්නේ අඳුරේ ඉන්න කෙනෙක්ට ආලෝකය දැල්වුවා වගේ. පාර නොමග කෙනෙක්ට පාර පෙන්වුවා වගේ. ඉතින් නොයෙකුත් විදිහට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මම භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. උපාසකෙක් විදිහට දරා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතයේ තියෙන තුරාවට මම උපාසකෙක් වශයෙන් දරා ගන්න කියලා මෙයා තෙරුවන් සරණ ගියා. ඉතින් ඒ විදිහටම දැන් මේ තෙරුවන් සරණ ගිය කෙනා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා නික්මලා ගියා. ඉතින් ටික දුරයි යාට යන්න උනේ. මොකද උනේ මේ ගව දිනක් ඇවිල්ලා මෙයාට ඇනලා මරණයටපත් වුණා. ඉතින් මැරලා ගිහිල්ලා තව්තිසාවේ ඉපදුණා. ඉතින් දැන් මේ වෙලාවේ දැන් බලන්න දැන් මේක එතන භික්ෂුන් වහන්සේලා හිටියනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. දැකලා ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් අහන භාග්‍යවතුන් වහන්සේ දැන් මේ ධර්මය අහලා ගිය කෙනා මේ මරණයටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ යාගේ මේ මොකද උනේ? යා මරණයටපත් වෙලා කොහෙද ඉපදුනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ මාන්නේ මේ කුෂ්ඨ රෝගියා හරිම බුද්ධිමත්. ඒතර මෙයාගේ නම මොකද්ද? සුප්පබුද්ධ. මේ හරිම බුද්ධිමත්. ඉතින් මෙයා ධර්මානුධම්ම ප්‍රතිපදාවට බැසගත්තා. ධර්ම කරුණු මුල් කරගෙන මාව වෙහෙසුවේ නෑ. මහණී සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සංයෝජන 3ක් ප්‍රහාණය කරලා සෝතාපන්න ඵලයටපත් වුණා. ආය කවදාවත් අපායට වැටෙන්නේ නැති කෙනෙක් බවට පත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා දැනගත්තා එයා දැන් කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝකේ. මොන දිව්‍ය ලෝකේද? තාවතිංස දිව්‍ය ලෝකේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් අහන භාග්‍යවතුන් වහන්සේ මේ ඒ වුණාට දැන් මෙයා ධර්ම අවබෝධ කළාට මෙයාගේ ජීවිතේ හරිම දුක්ඛිත එකක් නේ. මේ කුෂ්ඨ හැදිලා බොහොම අසරණව හිටපු මිනිසෙක්. අන්ත දීන මිනිසෙක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒකට හේතුව මොකක්ද? ඒකට කාරණය මොකක්ද?
ඒතර මෙයා මේ දිලිඳුනේ මොකද කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේක ඉස්සර වෙච්ච දෙයක් කියන මෙයා කරගත්තේ. ඉතින් මේ සැවැත් මේ රජගහ නුවරම මෙයා ඒ කාලේ සිටුවරයෙක්. ධනෙ තිබිච්ච සිටුවරයෙක්. ඉතින් මෙයා දවසක් මේ උයනට යනකොට නගරයට පිණු සිඟා වැඩිය මේ තගරසිකී කියන බුදුරජාන් වහන්සේව දකින්න ලැබුණා. එතකොට ඒ තගරසිකී බුදුරජාන් වහන්සේ දැන් සිවුරු පරවගෙන වඩිනකොට මෙයා මේ පසේ බුදුරජාන් වහන්සේ දැකලා මෙයා කිව්වා මේ සිවුරු මේ පිරවගෙන ඉන්න මේ කුෂ්ඨයා කවුද කියලා. දැන් යා මේ අහගෙන දෙයක් නින්දාගත්තේ නේද? එතකොට දැන් තමන් මේ නෙපාඩුවේ ගියා නම් ඉවරයි නේද? දැන් එයාගේ අර තිබිච්ච මත්වීමත් එක්ක මේ ඒ වගේම තරුණයිනේ. එතකොට එයා අර වචනේ පිට කළා. හැබැයි වචනේ ගියේ කා වෙනුවෙන්ද? ඒ දේශයක් නැති පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි එයා වචනේ කිව්වේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළනවා මෙයා එතනින් පස්සේ ජීවිතෙන් පස්සේ නිරේ ඉපදුනා. බොහෝ වර්ෂ ගාණක්, බොහෝ වර්ෂ සිය ගාණක්, වර්ෂ දහස් ගාණක්, අවුරුදු ලක්ෂ ගාණක් නිරේ පැහුණා කියලා. ඊතුරු විපාක කියන මනුස්ස ලෝකයේ විදිලා මේ විදියට අර කුෂ්ඨය කියලා කිව්වනේ. පසේ බුදුරජාන් වහන්සේට ඒකේ විපාක වශයෙන් කියනවා දැන් මේ ලැබුණේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළන හැබැයි දැන් මේ ජීවිතය දිලිඳු වුණාට මෙයා තථාගතයන් වහන්සේව මුණ ගැහිලා ශ්‍රද්ධාව ඇති කරගත්තා. සීලය, ධර්ම ඥානෙ ඇති කරගත්තා. ඒ වගේම ත්‍යාගයේ ගුණය ඇති කරගත්තා, ප්‍රඥාව ඇති කරගත්තා. ඒ මොනවද එයාගේ පිහිටියේ? සීක බල පිහිටියා ධර්මය ඇහුවට පස්සේ. ඒ සීක බල මොනවද? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව පිහිටියා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙයා මේ ධර්ම විනයට පැමුණුණා. දැන් දෙවියන් අතර මෙයා දිව්‍ය ආයුෂ වර්ණ සැප බල කියන ඒ වගේම අධිපති භාවය කියන මේ කාරණා වලින් අනිත් දෙවිවරු අභිභවා ඉන්නවා. ඊට හේතුව මොකද්ද? මෙයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ බලන්න දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආපු මේ කුෂ්ඨ රෝගියා අන්තිමට දැන් තවතිසාවයි. එතකොට මේ දිව්‍ය මේ සම්පත් වලින් අග්‍ර කෙනෙක් බවට පත් වුණා. ඉතින් මෙයා ගැනම අපිට සඳහන් වෙන ඔය සංයුත්ත නිකායේ 5 දලිද්ද සූත්‍රයේ මෙයා මේ මනුස්ස ලෝකේ අතහැරලා දිවි ලෝක ගියම් දෙවිවරු මොකද දැකලා දැන් මෙයාගේ විස්තරය දන්නවනේ අරගොල්ලෝ දිවි ලෝකේ ඉන්න අය. මේගොල්ලෝ මෙයා ගැන කතා බහ කරන්න ගත්තා. දැන් මෙයා අපිවට වඩා මේ ආවිසින් වර්ණයෙන් සැපේ බලයෙන් හිටියට මෙයා මනුස්ස ලෝකෙ ඉද්දි ඊටාම දීන කෙනෙක් නේ කියලා මෙයාට දොස් කියන්න ගත්තා අර දෙවිවරු. දැන් හැබැයි දිව්‍ය ලෝකෙ ඉද්දි එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නේද? නමුත් එයාගේ පරණ ජීවිතය ගත්තම එයා ශ්‍රේෂ්ඨ නැහැ. ඉතින් ඒක සිහි කළා අරගොල්ලෝ දෙවිවරු මේ එයා ගැන කතා වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේදී සක්දිවිඳු එතනට ඇවිල්ලා කියනවා මෙයාට දොස් කියන්න එපා. මෙයාට මේ දොස් කියන්න ලෑතෙනවා මෙයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමින් ඉන්න කෙනෙක්. ධර්මයේ සංගයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමින් ඉන්නේ ආරිකාන්ත සීලයෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ තමයි මේ දේශනා කළේ මේක සිද්ධ වෙච්ච දෙයක්. මෙයා මැරුණට පස්සේ තේතන මෙයාගේ නම නැහැ. ඒතකොට විස්තරය අනුව අපිට තේරෙන්නේ දැන් මෙයා තමයි අර දිව්‍ය ලෝකේ ඉපදුනේ. එතකොට මේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තමයි මේ තියෙන්නේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී වදාලා ගාථා වලින් මේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවේ පිහිටි. එතකොට ඒ වගේ ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි මේ නොසෙල්වෙන පැහැදීම තියෙන කෙනා. ඒ වගේ මෙයාට මේ සීලයක් තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන සීලයක් තියෙනවා නම් එයා දිලින්දෙක් නෙවෙයි. දැන් පෙර ජීවිතේ එයා දිලිඳුයි නේද? එදා වේල කන්න තිබුණේ නැහැ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ කෙනා මේ විදියට මේ තෙරුවන් සරණේ පිහිටලා සීලේ සමාදන් වෙලා ඉඳලා දෙවියන් අතර අග්‍ර බවට පත් වුණා. එතකොට මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මේ තත්ත්වයට පත් වුණේ මොකක් නිසාද? ධර්මයේ නිසා නේද? එතකොට එයා භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගත්තේ ටික වෙලාවයි. මේ ටික මොහොතකින් එයා නිෂ්ඨාවට පැමිණියා, ස්ථීරත්වයට පත් වුණා. එතකොට ඒකත් මේ ධර්මයේ තියෙන ආනිසංශයක්. ධර්මය ආන කෙනාට ලැබෙන. එතකොට දැන් අපි මේ මීට අවුරුදු 2500කට කලින් වෙච්ච සිද්ධියක් මේ. එතකොට දැන් අපිටත් මේ ධර්මයේ තියෙනවනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දාණය අපිට විස්තර වශයෙන් ආන්නට ලැබෙනවා. එතකොට සීලය ගැන ආන්නට ලැබෙනවා. බණ භාවනා ගැන ආන්නට ලැබෙනවා. දැන් ගොඩක් තියෙන සමාජයේ දැන් ධර්මයට එන අය ධර්මය අහනවා. හැබැයි මොකක්ද නැත්තේ? පුරුදු කරගන්න එක අඩුයි. ඒත් අපිට වෙලාවක් නැහැ සමහරක් විට පුරුදු කරගන්න. ඉතින් ආහන එක දැන් බලන්න දැන් මේ කුෂ්ඨ රෝගියා ධර්මයේ ඇහුවා. හැබැයි යාට ಗುಣ ඇතුලේ ධර්ම දියුණු කරගන්න ಗುಣ තිබුණා. ඒතකොට Tamanට ආපු දේ ඒවලෙම යා වටහා ගත්තානේ, අවබෝධ කරගත්තා. ඒතකොට නිරයට යන තිබිච්ච අර කෙලෙස් ඔක්කොම ප්‍රහාණය වුණා. ඉතින් ඒකට Taman ධර්මයේ ආහන කෙනා තුල තමයි ඊගාවට වැඩෙන්නේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. ඒතකොට Tamanව මෙහෙවන්නේ අර අහපු ධර්මයේ. ඒ ධර්මයේ Tamanට වැටෙන්න මොකද වෙන්නේ? යා සංවර වෙනවා. ඒතකොට ධර්මයේත් පින්තුනේ අපි දැන් තථාගතයන් වහන්සේ ගැන ඉගෙනගෙන ඒතකොට ඉගෙන ගත්තාම තේරෙනවා දැන් භාග්‍යවතුන් වහන්සේක තියෙනවනේ විශාරද ඥාන. භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් කරන්න එපා කියලා දේශනා කරනවා. ඒතකොට යමෙක් කරොත් මොකද වෙන්නේ? එපා කියපු දේ කරොත් භාග්‍යවතුන් වහන්සේ වදාන්න එයාට මේ ලවදීම යාට අත්විඳින්න තියෙන විපාක තියෙනවා. ඒක තැනක ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ආන්නේ භාග්‍යවතුන් වහන්සේ දැන් දේශනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ දේ කරන්න එපා. මේ සත්තු මරන්න එපා, සොරකම් කරන්න එපා. වැරදි කාමසේවණිය දෙන්න එපා කියලා කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ යමෙක් කරොත් මොකද වෙන්නේ? දැන් භාග්‍යවතුන් වහන්සේ එපා කියන දේ කරොත් මොකද වෙන්නේ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාන ආනන්දය යමෙක් ඒ තථාගතයන් වහන්සේ කරන්න එපා කියපු දේවල් කරොත් එයා මේ ජීවිතේ පසුතැවෙනවා කියලා. දැන් ඉතින් කෙනෙක් සත්තු මරනවා කියලා ආගම් ભેදකින් තොරව දැන් කෙනෙක් ඉන්නවා සත්තු මරන. ඒතර මේ සත්තු මැරීම නිසා එයාට සතුටක් සමහරක් විට අපි හිතමු මාළු මරන කෙනෙක් කියලා ජීවිතේ ජීවත් වෙන්න. ඒතර එයා සමහරක් විට ඒ වෙලාවේ සතුට විඳින්න පුළුවන්. නමුත් පස්සේ යාට ඒක මතක් වෙනකොට ඒක යාට පසුතැවෙන්න හේතු වෙනවා. ඒ වගේම නුවණ තියෙන අය, නුවණැති අය ලෝකේ මොකද කරන්නේ? ඒකට ගරහනවා. ඒක ප්‍රශංසා කරන්නේ නැහැ. ඒතර ඒකත් මෙලවදී යාට අත්විඳින්න දෙන විපාකයක් අර භාග්‍යවතුන් වහන්සේ එපා කියපු දේ කරාම. ඊට පස්සේ යාට මරණින් මත්තේ නිරය තමයි කියන කැමති යුත්තේ. එතකොට ඒකයි දැන් භාග්‍යවතුන් වහන්සේ විශාරද ඥාන ගැන අවබෝධයෙන් අදා ගන්න කෙනා දැන් භාග්‍යවතුන් වහන්සේ එපා කියපු දේවල් තියෙනවනේ. දැන් gedara වාසය කරන කෙනෙක්ට එපා කියපු දේවල් මොනවද? සත්තු මැරීම එපා කියලා දේශනා කළේ. ඒතර කරොත් මොකද වෙන්නේ? ඒකේ තියෙන දුක් විපාකය Tamanට මුහුණ දෙන්න වෙනවා. එතකොට දැන් උපෝසතේ රකින්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒතර රකින්න කෙනාට මොකද වෙන්නේ? ඒතර ඒකත් ආනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනවා භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළන මේ දේ කරන්න. ඒ දේ කළාම ලැබෙන විපාක මොනවද? භාග්‍යවතුන් වහන්සේ වදාළන එයා දැන් අපි හිතමු සත්තු මැරීම අතාරිනවා. අපි හිතමු උපෝසත සීලය ගන්න. එතකොට ඒ කෙනා ඒකෙන් සතුට වෙනවා මම මේ සිල් රකින්න කෙනෙක් කියලා එයාට චෝදනා කරන්නේ නැහැ. එයා පසුතැවෙන්නේ නැහැ. එතකොට ඊළඟ එක තමයි නුවණැති අය ප්‍රශංසා කරන මෙයා සිල් රකින්න කෙනෙක්. මෙයා බොරු කියන්නේ නැහැ. එතකොට හොඳ අය ප්‍රශංසා කරනවා. දැන් හොඳ අය ප්‍රශංසා කරන්නේ නැහැ නරක අය. මේ නරක වැඩ කරන අය ප්‍රශංසා කරන්නේ නැහැ. ඊට පස්සේ මරුණාට පස්සේ කොහෙද උපදින්නේ? සුගතියේ උපදිනවා. ඉතින් ඒක තමයි තථාගතයන් වහන්සේගේ විශාරද ඥානවල
යමක් භාග්‍යතුන් වහන්සේ එපා කිව්වනම් කරන්න ඒකාන්තයෙන් ඒක කරොත් තමාට මොකද වෙන්නේ? දුක් පිනිස පවතිනවා. සැපේ පිනිස පවතින්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේ කරන්න කියපු දේ කරොත් එයාට යහපත පිනිස පවතිනවා. එතකොට භාග්‍යතුන් සරණ ගිය කෙනා ඒ විදිහට මේ තථාගත ධර්මයේ දැනගෙන ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. එතකොට අපිට දැන් මේ ජීවිත කාලේ දැන් මේ මනුස්ස ලෝකෙ ඉපදෙන ඉන්නකොට අපිට භාග්‍යතුන් වහන්සේ දැනගන්න ලැබුණා. ධර්මයේ ඉගෙන ගන්න සංඝයා සරණ යන්න ලැබුණා. එතකොට මේ තෙරුවන් සරණ ගිහිල්ලා අපි ඊගාවට මොකද කරන්න ඕනේ? දැන් අපි භාග්‍යතුන් වහන්සේ පදාරන්නේ දාන කතා. එතකොට දානීය පුරුදු කරන්න ඕනේ. සීලය පුරුදු කරන්න. සිල්පද ටික රැක ගන්න ඕනේ. එතකොට තමන් ජීවිතේ ගත කරාදී තමන්ට ලැබෙන වෙලාවට තමන් බඩ භාවනා දියුණු කරන්න මාන්සි ගන්න ඕනේ. ඒතර ඒක තමයි තමන්ට පිහිට පිනිස පවතින. දැන් බලන්න කෙනෙක් ඉන්නවා මෙලව ධර්මයේ හැසිරෙනවා. ඒ කියන්නේ සිල්පද රකින්නවා, බණ භාවනා කරනවා. ඒතකොට එයා මේ මනුස්ස ලෝකයේ තියෙන ප්‍රශ්න නේ දැන් කාම ලෝකයක ඉන්න කෙනෙක්ට දැන් මනුස්ස ලෝකේ ඉන්නකොට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවානේ. කාමයන් නිසා හටගන්න. ඒතකොට එයා හැබැයි හිටියට දැන් දන්නවා තමන්ගේ ජීවිතේ මේ ටික කාලයයි පවතින්නේ. අතහැරලා යන්න වෙනවා. ඒතර ධර්ම වැටීම තියෙන කෙනා ඒකට මේ වැටෙන්නේ නැතුව මුහුණ දෙනවා. ඉතින් ඒක ධර්මී ඉගෙන ගන්න කෙනාට ලැබෙන දෙයක්. ඒතර ඒ නිසා නිතරම අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි අපිට ලැබිච්ච ලාභය. ඒ ලැබිච්ච ලාභය තමයි මේ තථාගත බුදු කෙනෙක් වදාारण ධර්මය. දැන් අපි දන්නේ මනුස්ස ලෝකයේ මේ ආයුෂ අඩු වෙන්න දැන් අපි මේ වර්තමානයේ ඉන්න කාලේ මිනිසුන්ගේ ආයුෂ තාම අල්පයිනේ. අවුරුදු 80ක් උපරිම ඉඳි. නේ දැන් අපි වයසට යනවා ඊට සමානක් විතර අඩු වෙන්න පුළුවන්. එතකොට හේතුව තමයි මිනිස්සුගේ පිරිහීමේ ලක්ෂණ ගොඩාක් තියෙනවා ඒ කාලෙට වඩා. මේ දෙමාපියන්ට සලකන්නේ නැහැ. ගොඩාක් වැරදි වැඩවලට තමයි මිනිස්සු යොමු වෙන්නේ. ඉතින් ඒවයින් මොකද වෙන්නේ මිනිස්සු පිරිහිලා. එතකොට හැබැයි මේ ධර්මයේ තිබුණාට මේ මිනිසුන්ට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. තේරුණත් පිළිපදින්න විදියක් නැහැ. අමාරුයි. එතකොට තාම දුෂ්කර කාලයක් තමයි. හැබැයි මේ දුෂ්කර කාලේ වුණත් තථාගතයන් වහන්සේගේ හිත පහදව ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ ධර්මයෙන් තමයි හිත පහදව ගන්න තියෙන්නේ. දැන් අපිට ධර්මය ඇහෙනකොට අපි මොකද කරන්න ඕනේ? ඒ තථාගතයන් වහන්සේගේ හිත පහදව ගන්න දක්ෂ වෙන්න ඕනේ. ධර්මයේ කෙරේ සංඝයා කෙරේ සිත පහදව ගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට එයා තමයි සීලය පුරුදු කරන්නේ. එයා තමයි බණ භාවනා කරන්නේ. එතකොට එයාත් මෙලව පීඩාවක් නැතුව ඉඳලා මරණයට පස්සේ ඒ තථාගත බුදුරජාන් වහන්සේලා වදාළ මේ කුසල් කරපු කෙනා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඒතර සුගතියේදීත් නැවත අවස්ථාවක් තියෙනවා. එයාට සීක බල තිබුණොත් මොකද වෙන්නේ? සීක බල දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි අහලා තියෙන ධර්මයේ දෙවිවරු ඇවිල්ලා, ඒ කියන්නේ ඉහළ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා ධර්මයේ කියනවා. මේ ධර්ම අවබෝධ කරපු අය. ඒතර එයාට එහිදී නැවත අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා පින්නතේ දැන් අපිට මේ ගත කරන මනුෂ්‍ය ජීවිතය අපි ටික ටික මේ අපේ ජීවත් වෙන කාලය ගෙවිලා යනවා. එතකොට ඒ කාලය තුල මොකද කරන්න ඕනේ? අපි ජීවිතය අවසන් වෙනවා කියලා දැන ගන්න අය ධර්මයේ හැසිරෙන්න Tamanට ලැබෙන අවස්ථාවේදී ධර්මයේ පුරුදු කරගන්න මානසික ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පින්තුන් සතුටටපත් වෙන්න ඕනේ. අද මේ පින්තුන් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් තමයි පුරුදු කළේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් ඒ වගේම ධර්මයේ ඉගෙනගෙන අපි මොකද කරන්න ඕනේ? ධර්මයේ පුරුදු කරගන්න මානසික ගන්න ඕනේ. ඉතින් ධර්මයේ පුරුදු කරගත්තොත් අපිට මෙලවත් සැප ලබන්න පුළුවන්. මරණයටපත් වුණාට පස්සේ එහෙදිත් සැප ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සතුටටපත් වෙන්න අපි අද දිනේ මේ විදිහට මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සංග්‍රහය ගැන ඉගෙනගෙන ඉතින් මේ තථාගත බුදුරජාන් වහන්සේ ධර්මයේ සංග්‍රහය සරණ ගිහිල්ලා අපිට සිල්පද රැකගෙන ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළ ධර්මය අපිටද අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ඥානා වික්‍රම ආරච්චි මෑණියන්.
ඉතින් ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරලා තිනවා මියගිය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් අද දිනේ අපි මේ විදිහට රැස් කළා වූ සීලෝම් පුණ්‍ය ධර්මයන් පළමු අනුමෝදන් කරමු සිව් දෙවියන්ට. සක්දෙවිඳු ප්‍රධාන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සිව්වරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව ඒ ඥානාමෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ තුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ ඥානාමෑණියන් නමින් මේ යන්ට යෙදුණු ඩී.සී. වික්‍රම ආරච්චි, ඒ වගේම එම් ගමගේ දයා වික්‍රම ආරච්චි, ඒ වගේම පියදාස වික්‍රම ආරච්චි, ඩී. ජයසේකර, එම්.කේ. ඩැනි කියන නම් සඳහන් කළ ඒ සියලුම මියගිය ඥාතීන්ටත් ඒ වගේ මේ පින්වත් සියලු දෙනා නම් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහමෙවුනා භාවනා සුපවාසී ලෝකවාසී සීලෝම් පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ සුජීවත්ව සිටින ලීලා, ප්‍රේමා, නන්දා සහෝදරියන්ටත්, සේපාල අයියා, ඒ වගේම මහින්ද, නයෝමි, ජගත්, කාන්ති කියන මේ පින්වත් සියලු දෙනාටත්, ඒ වගේම පවුල්වල දුවා දරුවන් වන පියුමන්ත, නිමන්ත, පියුමික, ඒ වගේම බිනුරි ඒ යන දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරන ඥානා වික්‍රම ආරච්චි මෑණියන් ඇතුළු මේ පින්කමට සහසම්බන්ධ වූ සියලු දෙනාටත්, පවුල්වල ආදරණීය දෙමාපියන්ටත්, ඒ වගේම සජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම දායකත්වයේ දරූ පින්තුන්ට, ඒ පවුල්වල සියලු දෙනාටත්, ඒ වගේම නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දිනවල ඒ ලංකාවේ පවතින යහපත් තත්ත්වයේ දුර වෙලා ඒ සුවසේ මිනිසුන්ට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ පින් උපකාර වෙත්වා. ඔබ අප සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.